දිනේ දාමු අද 7 වෙනි මාසේ 16 අපි තවදුරටත් ස්කන්ධ සංස්කෘති නියමයේ ඔස්සේම තමයි යන්නේ. දිනේ දාන්න. සර් පදාර්ථය කරපු පොතේ නේද සර්? ඔව් ස්කන්ධ සංස්කෘති නියම මේකනේ පුතේ. අනිත් පොත චූ කරන පොත පුතේ. බයිශ්‍රාවි පද්ධතිය. හරි. පුතේ හරිද කියලා දෙන්නද? දැන් මේ මොනවා හරි පද්ධතියක් තුල පිටින් ද්‍රව්‍ය එන්නත් පුළුවන්, තියෙන ද්‍රව්‍ය වලට එළියට යන්නත් පුළුවන් නම් අන්න ඒ වගේ පද්ධති වලට කියනවා පුතේ විවෘත පද්ධතියක් කියලා. අන්න ඒ වගේ පද්ධති වලට කියනවා විවෘත පද්ධතියක් කියලා. තේරුණාද? එතකොට ඉතින් මතක තියාගන්න ඒකට පිටින් ද්‍රව්‍ය වලට එන්නත් පුළුවන්, තියෙන ද්‍රව්‍ය වලට එළියට යන්නත් පුළුවන්. හරි? ඒ වගේම තමයි පුතේ මොනවා හරි පද්ධතියක් තියෙනවා නම් ඒකට පිටින් ඇතුළට ද්‍රව්‍ය ගේන්නත් බෑ, ඇතුළේ තියෙන ද්‍රව්‍ය වලට එළියට යන්නත් බෑ, ශක්ති වලට විතරයි යන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවට කියනවා සංවෘත පද්ධති කියලා. තේරුණාද? උත්තරාදාව අනේ උත්තරා ඒ වෙලාවේ මට කතා කරන්න බැරි වුණා. නේද? ඔව් මම ලොකු වැඩක් කියන්න. මනෝෂ. සර් මේ මොන හරි ලිව්වද සර්? මොකද ලිව්වේ නෑ පුතේ. පල්ලෙහාමේදී යශිකා කියන්න පුතේ 111 පෙළ ගන්නකෝ. 111 යශිකට එනවද? එහෙම නැත්තම් කියන්න යශිකා නෑ. ඔව් සර්. යශිකා කියන්න පුතේ විවෘත පද්ධතිය කියන එක කියවන්න 111 පුතේ. විවෘත පද්ධතිය කියන එක. විවෘත පද්ධතිය පද්ධතියෙන් පරිසරයටත් පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු විය හැකි පද්ධති විවෘත පද්ධති ලෙස හැඳින්වේ. අන්න හරි. එහෙනම් පද්ධතියෙන් පරිසරයටත් පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු වෙන්න පුළුවන් ඒවට කියනවා පුතේ මොන පද්ධතිද? විවෘත පද්ධති කියලා. තේරුණාද? මිනුදී ඊළඟ එක කියන්න පුතේ සම්ෘත පද්ධති. පද්ධතියෙන් පරිසරයටත් පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු විය නොහැකි පද්ධති සංවෘත පද්ධති ලෙස හැඳින්වේ. සංවෘත නෙමෙයි සම්ෘත පද්ධති ලෙස හැඳින්වේ. හරි? අපි ලියමුද පුතේ එහෙනම් නෝට් එක මොකුත් මාතෘකා මොකුත් නැහැ. නිකන් ඡේදයක් වගේ ලියන්න තියෙන්නේ ඈ. ලෑස්තිනේ? ලියමු. ඉහත ප්‍රතික්‍රියාවේදී පරිපතයේ පැවති පරිපතනේ සමාවෙන්න පද්ධතිය පුතේ පද්ධතියේ පැවති ආයේ කොහොමද කියන්නකෝ. ඊත ප්‍රතික්‍රියාවේදී පද්ධතියේ පැවති ඇතම් ද්‍රව්‍ය ඉවත් වී යාම සිදුවේ. ඇතම් ද්‍රව්‍ය ඉවත් වී යාම සිදුවේ. මේ අනුව සර් ඒකටම නේද? ඔව් පුතේ මම වෙනස් කරලා නම් කියනවා. මේ අනුව ද්‍රව්‍ය පරිසරයේ සිට පද්ධතියටත්
පද්ධතියේ සිට පරිසරයටත්. පරිසරයේ සිට පද්ධතියටත් පද්ධතියේ සිට පරිසරයටත්. හුවමාරු වීමක් සිදුවේ. මේ අනුව හුවමාරු වීමක් පොඩ්ඩක් සිදුවේ. හුවමාරු වීමක් සිදුවේ. අනුච්ඡේදයකට යන්න. එලෙසම මෙසේ ද්‍රව්‍ය හුවමාරු වීම සිදු නොවන පද්ධතිද පවතී. ද්‍රව්‍ය හුවමාරු වීම සිදු නොවන පද්ධතිද පවතී. හරි පුතේ. ඔය විවෘත පද්ධතියයි සංවෘත පද්ධතියයි කියන එක ලස්සනට වෙන පාඩකින් විස්තරෙත් එක්ක දැන් ලියමුද ටක් ගාලා ලියමුද කට්ටිය දැන්. මොකද කියන්නේ? ශනිකව හරි ශනිකව ලියන වෙන පාඩකින් ලස්සනට. සර්. තරු දෙකක් දාලා ලිව්වත් කමක් නැහැ. හරි සර්. හරි හොඳයි. ඇති නේද වෙලාව? හරි පුතේ. දැන් අපි ඊළඟට කතා පොඩ්ඩක් ඉන්න සර්. හරි ඔක ලියා ගන්න පුළුවන් නේ. අපි ඊළඟට කතා කරන්න යන්නේ පුතේ සම්ෘත පද්ධතියක් ගැන. දැන් ඊට පස්සේ කරන්නේ මොකද්ද? කැකෑරුම් නලයක් කරන් කැකෑරුම් නලයට ගිනි කූරු 4ක් 5ක් දාලා ඒක ඊට පස්සේ හයිස් බැලුන් එකකින් වහලා අපි ස්කන්ධය බයිනවා. අපි තුමු ග්‍රෑම් 40යි ආවේ. ඊට පස්සේ පුතේ අපි හොඳට මේ කැකෑරුම් නලය රත් කරනවා. රත් කරනකොට ඇතුලේ තියෙන ගිනි කූරු ටික මොකද වෙන්නේ පුතේ? දහනය වෙනවා. ගිනි ගන්නවා දහනය වෙනවා. ඊට එතකොටම තව දෙයක් වෙනවා. පුළුවන් නම් හිතලා කියන්නේ ගිනි කූරු ගිනි ගන්නකොට වෙන්න පුළුවන් දෙයක් ඕකේ. සුදුතුමාර අපිට. එයා ඔව් ඒක හරිය. ද්‍රව්‍ය හුවමාරු වෙනවා. බැලුම පිම්බෙනවා පුතේ. බැලුම පිම්බෙනවා. ඇයි අර දුමාරේට යන්නේ නැහැනේ පුතේ තේරුණාද? බැලුම පිම්බෙනවා. දැන් ඉතින් අපි බර බලනවා. දැන් බැලුමත් පිම්බිලානේ. ඉස්සෙල්ලා 40යිනේ. දැන් බර ඕගොල්ලෝ කීයද හිතන්නේ? 40යි. හිතෙන්නේ බර වැඩි වෙලා වගේ නේද කියලා. එහෙම වෙන්නේ නැහැ පුතේ. බර 40මයි එන්නේ. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී ඒක තිබිච්ච දේවල් වලට එළියට යන්න දීලා නැහැ පුතේ. තේරුණාද? ඒක වැහිච්ච පද්ධතියක්. බැලුමයි කැකෑරුම් නලයේ තනිකර වැහිච්ච පද්ධතියක්. අර ගිනි ගනිද්දී තියෙන දේවල් එළියට ගිහිල්ලා නැහැ.
අන්න ඒ වගේ පද්ධති වලට කියනවා පුතේ මොනවද? සම්ෘත පද්ධතියක් කියලා. අඳින්න ඉඩ තියන්න 8.6 රූපේ. 8.6 රූපේ. සර් ඔව්. සර් එතකොට සර් පිටතට ගියාම නේද ස්කන්ධය අඩු වෙන්නේ? ඔව් ඉතින් යන්නේ නැහැනේ පුතේ බැලුම දාලා වහලන් තියෙන්නේ. හරි? ලියමු. කැකෑරුම් නලයකට ගිනි කූරු කිහිපයක් දමා එය බැලූනයකින් වසන්න ගිනි කූරු කිහිප එය බැලූනයකින් වසන්න ඉන්පසු ස්කන්ධය මැනගන්න. ඉන්පසු ස්කන්ධය මැනගන්න. ඉන්පසු කැකෑරුම් නලය හොඳින් රත් කරන්න. හොඳින් රත් කරන්න. එවිට ගිනි කූරු දහනය වී බැලූනය ක්‍රමයෙන් පිම්බේ. අලුච්ඡේදයකට යන්න. ඉන්පසු එහි ස්කන්ධය මැනගන්න. අලුච්ඡේදය ඔකටම ලියමු. එම ස්කන්ධය ඒකටමයි. එම ස්කන්ධය මුල් ස්කන්ධයට සමාන වේ. මුල් ස්කන්ධයට සමාන වේ. හයි සර්. අලුච්ඡේදයකට යන්න. එනම් මෙහිදී ප්‍රතික්‍රියාවේදී
හටගත් ද්‍රව්‍ය ප්‍රතික්‍රියාවේදී හටගත් ද්‍රව්‍ය ඉවත් වී යාමක් සිදු වී නැති බව අපට නිගමනය කළ හැක. අපට නිගමනය කළ හැක. ඉවත් වී යාමක් සිදු වී නැති බව අපට නිගමනය කළ හැක. එනම් එය ඒකටමද ඒකටම ලියමු නේද? සම්ෘත පද්ධතියකි. හරි නේද? පුතේ එතකොට ඒක ගැන දන්නවනේ. බලන්න පිටුව 112. 112 කේතුවඩි ප්ලාස්කුවක් තියෙනවා. මේකට ලෙඩ් නයිට්‍රේට් ද්‍රාවණය දාලා තියෙනවා. ජ්වලන නලයකට පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් දාලා ඒක එල්ලලා තියෙනවා. හැබැයි වහලා තියෙන්නේ. වැහිච්ච පද්ධතිය, සම්ෘත පද්ධතිය. අපි බර බලනවා. අපි තුමු ග්‍රෑම් 50යි එන්නේ. හොඳට මිශ්‍ර කරනවා. හොඳට මිශ්‍ර කරාම ඇතුළේ තියෙන එක්ක ඇලකටත් හරි සෝඩියම් ක්ලෝරයිඩ් ටික එනවා. ලෙඩ් නයිට්‍රේට් වල මිශ්‍ර වෙලා පුතේ සුදු පාට අවක්ෂේපයක්. සුදු පාට පතුලේ තැම්පත් වෙනවා කුඩක් වගේ දෙයක්. අපි ඉගෙන ගත්ත අවක්ෂේපයක් හැදෙනවා නම් රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා. එහෙනම් මෙතෙන් රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා. අපි බර බලනවා කොච්චරයිද කියලා. කලින් 50යි. දැන් ඕගොල්ලෝ හිතන්නේ බර කීයයි කියලා. ඊට වැඩි වෙනවා. වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒක දැන් උත්තර තමයි සර්. ඒකම තමයි සර්. තව උත්තර? 50යි සර්. 50යි සර්. මොකද හිතන්නේ? පුතේ බර වෙනස් වෙන්නේ නැහැ, ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. පිටින් ද්‍රව්‍යයක් ඇතුළට ඇවිල්ලත් නැහැ. ඇතුළේ තිබිච්ච ද්‍රව්‍යයක් ඉවතට ගිහිල්ලත් නැහැ. මේක සම්ෘත පද්ධතියක්. සම්ෘත පද්ධතියක පවතින ප්‍රතික්‍රියකයි ඵලයි ස්කන්ධෙන් සමානයි. මෙන්න මේක තමයි ස්කන්ධ සංස්කෘති නියමය කියන්නේ. අඳින්න ඉඩ තියෙන ලස්සනට 8.7 රූපේ. හරි නේද? ලියමු. කේතු ප්ලාස්කුවක් ගෙන එයට ලෙඩ් නයිට්‍රේට් දමා ඉන්පසු
sodium chloride සහිත සෝඩියම් ක්ලෝරයිඩ් සහිත ජ්වලන නලයක් කේතු ප්ලාස්කුව තුල රඳවා තන්තුව ඇබයකින් ලාස්කුව තුල රඳවා හිර කරන්න ඇබයකින් හිර කරන්න ඉන්පසු එම ප්‍රතික්‍රියකවල ස්කන්ධය මැනගන්න ද්‍රාවණ දෙක හොඳින් මිශ්‍ර කරන්න අලුච්ඡේදයකට යන්න. එවිට සුදු පැහැ අවක්ෂේපයක් හට ගැනීමෙන් රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට අවක්ෂේපයක් හට ගැනීමෙන් රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට අපට නිගමනයකට එළඹිය හැක. අලුච්ඡේදයකට යන්න. ඉන්පසු ස්කන්ධය මැනගත් විට එය මුල් ස්කන්ධයට සමාන වේ. නිගමනයකට ලැබිය හැක එතන ඉඳලා ඉන්පසු ස්කන්ධය මැනගත් විට එය මුල් ස්කන්ධයට සමාන වේ. හරි සර්. එනම් මෙහි ප්‍රතික්‍රියක හා ඵලවල
ප්‍රතික්‍රියක හා ඵලවල සමස්ත ස්කන්ධයන් වෙනසක් වී නොමැත. වෙනසක් වී නොමැත. හරි? හරි පුතේ. අපි පොඩ්ඩක් කියවන්න දෙමු නේද? කියවුවා අද දවසේ යශිකා කියවුවා ඊට පස්සේ කවුද කියුවේ පුතේ? මිනුදි කියවුවා නේද? ඔව්. කියන්න කලන 112 පිටුවේ තියෙනවා පුතේ ස්කන්ධ සංස්ථිති නියමය කියලා කොටු කරලා තියෙනවා. ඊට උඩින් තියෙනවා විවිධ රසායනික ප්‍රතික්‍රියා කියලා. අන්නේ ඡේද කියවන්න කලන විවිධ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිතව ඉහත සඳහන් ආකාරයේ පරීක්ෂණ රාශිය සිදු කළ ප්‍රංශ ජාතික විද්‍යාඥ ඇන්ටනි ලැවොසියර් 1743-1797 විසින් රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍යවල ප්‍රතික්‍රියකවල මුළු ස්කන්ධය ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන ඵලවල මුළු ස්කන්ධයට සමාන වන බව පළමු වරට පෙන්වා දෙන ලදී. පසුව මෙම අනාවරණය ස්කන්ධ සංසිති නියමය වශයෙන් ඉදිරිපත් කරන ලදී. දැන් ටිකක් පාඩම් එහෙම කියවන්න අමාරුයි නේද? හරි? කගේ රූපයක්ද පුතේ මේ දැම්මේ? කවුද කතා කරන්නේ? කවුද පුතයා? ඇන්ටනි ලැවොසියර්. හරි ඇන්ටන් ලැවෝසියර් පුතේ වායු වර්ග ගැන විශාල වශයෙන් පරීක්ෂණ සිදු කරපු විද්‍යාඥයෙක්. තේරුණාද? දැන් මෙයා එතකොට මෙයා පරීක්ෂණ ඇසුරෙන් ඉදිරිපත් කළ මතයක් දැන් ප්‍රතික්‍රියාවට කලින් තියෙන දේවල් ප්‍රතික්‍රියාවෙන් පස්සේ තියෙන දේවල් වල ස්කන්ධය සමානයි කියලා. කලන කියුවානේ. කියන්න පුතේ යසින්දු රාමනායක මහත්මයා ස්කන්ධ සංස්ථිති නියමය කියවන පුතේ කොටු කරලා තියෙන එක. ස්කන්ධ සංස්ථිති නියමය රසායනික ප්‍රතික්‍රියාවලදී සමස්ත ස්කන්ධය වෙනස් නොවේ. එම ස්කන්ධය සංස්ථිතික වේ. ඒක හරියට කිව්වේ නෑ හැබැයි. ස්කන්ධ සංස්ථිති නියමය law of conservation of mass කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවකදී සමස්ත ස්කන්ධය වෙනස් නොවේ. එනම් ස්කන්ධය සංස්ථිතික වේ. රසායනික ප්‍රතික්‍රියාවකදී ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. මේක නියතව තියනවා කියන එක තමයි මේකද කියන්නේ මේක පාඩම් කරගන්න ඕනේ. හරි? අපි ලියමු පොඩ්ඩක් අලුත් ඡේදයකට ගිහිල්ලා. ප්‍රංශජාතික විද්‍යාඥයෙකු වූ නම වෙන පාටකින් ලියමු ඇන්ටනි ලැවොසියර් වරාන්දුලයාගේ වර්ෂය ලියන්න පුතේ 1743යි 1794යි කියලා.
1700 ඔය අච්චුපතේ තියෙන පුතේ. ඇන්ටනි ලැවෝසිය විසින් රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍ය සර් ආයි කියන්න පුළුවන්ද? ඉඩ තියලා ලියන්න පුතේ ඒකට. රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍ය සර් උලක් තිබ්බම ඇතිද? ඇති වෙයි නේද? ඇයි අහගෙන ඉන්නේ නැත්තේ පුතේ? නැහැ සර් ටිකක් ස්ලෝ වුණා ඒ වෙලාවේ. ඩේටා වල ප්‍රශ්නයක්. රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍යවල ස්කන්ධය ප්‍රතික්‍රියාවෙන් පසු හටගන්නා පළවල ස්කන්ධයට සමාන වේ. හටගන්නා පළවල ස්කන්ධයට සමාන වේ. පසු හටගන්නා පළවල ස්කන්ධයට සමාන වේ. ඔහු මෙලෙසට සිදු කළ අනාවරණය මෙලෙසට සිදු කළ අනාවරණය වෙන පාඩකට යන්න. ස්කන්ධ සංස්ථිති නියමය ලෙස හඳුන්වනු ලැබේ. ස්කන්ධ සංස්ථිති නියමය ලෙස හඳුන්වනු ලැබේ. හරි පුතේ. ඔයගොල්ලෝ ලස්සන්ට ස්කන්ධ සංස්ථිති නියමය ලියලා ලස්සන්ට වෙන පාඩකින් ලියලා මාතෘකාව එක පාඩකින් මේ නියමය එක පාඩකින් ලියලා ලස්සන්ට ඒක කොටු කරගමුද පුතේ? highlight කරගමුද box කරගමුද highlight box? සර් පාට පෑන් ලියන්නද? එහෙම හොඳයි නේද? හරිද පුතේ? හරි සර්. පොඩ්ඩක් ඉන්න සර්. අපොට ඉන්න. පොඩ්ඩක් හිටියා ඉවරයි පොඩ්ඩ. මේ පාඩම නම් තව දිගට තියෙනවා පුතේ. අපි ඊළඟ සෙෂන් එකේ අනිත් පාඩම කරමුද? මොකද කරන්නේ? අපි ගිය සතියේ වකුගඩු ඉවර කළාද මන්ද නේද? ඒකම කරමුකෝ. කරා සර්. ඔව් සර් දෙවනි මේ අනිත් පොතේ පාඩම කරමු.
අලුත් පාඩම කරමු සර්. ඔව් ස්නායු පද්ධතිය තියෙන අපිට. හරිද මේක ඉවරයිද? පුතේ ස්කන්ධ සංස්කෘතික නියමයේ කටපාඩම් තියෙන්න ඕනේ. සූම් නොවි පන්ති තිබ්බ දවසක නම් මම සතියක් ඇතුළත ඔක පාඩම් ගන්නවා. ඉතින් පන්ති පටන් ගන්න ඉස්සරහට. ඒකින්ද මේ පාඩම් කරලා තියාගන්න පන්තිට එන දවසේ මම අහනවා. එහෙම හොඳයි නේද? හොඳයි සර්. හොඳයි නේ. හරි අනුමාත්‍රිකාව ලියන්න පුතේ දහනය කියලා. පුතේ බලන්න 113 පිටුවේ ටිකක් පහළට යනකොට තද කළු පාටින් වාක්‍යයක් තියෙනවා සයුම් ඒක කියවන්නකෝ. තාප කියලා තියෙන්නේ තාප සයුම් ඔව් සර්. කියන්නේ 113 පිටු ශක්තිය තාප ශක්තියත් ආලෝක ශක්තියත් පිට කරමින් සිදුවන රසායනික විපර්යාසයක් වීමයි. අන්න හරි එතකොට එහෙනම් දහනය කියලා කියන්නේ තාප ශක්තියත් ආලෝක ශක්තියත් පිට කරමින් සිදුවන රසායනික විපර්යාසයක්. හරි අපි ඒක ලබන සතියේ ලියමු දහනය කියලා මාතෘකාව ලියලා තියෙන්නේ පුතේ. මම තව ලින්ක් එකක් එවන්නම් මේ සෙෂන් එක මෙතන ඉවර වෙනවා. හරි සර් ඔව් කියන්න. අපිට බැරිද අද මේ පාඩමෙන් භාගයක් විතර ඉවර කරගන්න? පාඩමේ භාගයක් ඉවර කරන්න බැරි වේ පුතේ. මේ පාඩමේ ලියන්න තියෙනවා මාර විදියට. ඉතින් අද දෙවනි සෙෂන් එකේදීත් මේකම ලියමුකෝ. සෙෂන් එකේදී මේක කළා හරියන්නේ නැහැ. නවන්න එපා වේ. අපි අනිත් එක කරමු. ස්නායු පද්ධතිය ඉන්ට්‍රස්ට්. හරි? ආ. ලින්ක් එකක් එවනවා. හරි. ගන්න.